මැතමැටික් ඊට සමග එකතු වෙන සියලුම දෙනාම සුබ දවසක් කියලා පිළිගන්නවා. අද අපි සංකීර්ණ සංඛ්‍යා කියන පාඩමේ අවසාන වීඩියෝ එක නැත්නම් අවසාන තියරි කොටස සාකච්ඡා කරන්න හදන්නේ. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එක තුලින් සංකීර්ණ සංඛ්‍යාවල පාස් පේපර් ගැටළු සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. ඉතින් අදින් සංකීර්ණ සංඛ්‍යා පාඩමේ තියරි කොටස් ටික සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. අද මුලින්ම මම පැහැදිලි කරන තියරි කොටස තමයි මේ තියරි කොටස අනිවාර්යෙන් විභාග ගැටළු තුල අපිට දක්නට ලැබෙන සාමාන්‍ය 2019 ගැටළු දක්නට ලැබෙනවා. මොකද්ද ඒක? ද මුවාවර් ප්‍රමේය කියන ප්‍රමේය සම්බන්ධයෙන් තමයි මුලින්ම පැහැදිලි කරන්නේ. ද මුවාවර් ප්‍රමේය මේ ප්‍රමේය තාම වැදගත් වෙන අපි සංකීර්ණ සංඛ්‍යා ඉගෙන ගන්නකොට මේ ප්‍රමේයෙන් අපිට ගාණක් ලැබෙන ඉඩකඩ වැඩි. මොකද්ද බලමු මේ ප්‍රමේයෙන් අපිට පැහැදිලි කරන්න. අපේගේ z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා නම් r cos θ ධන i sin θ ආකාරයෙන්. මොකද්ද මේ කියන්නේ? අපේ z කියලා සංකීර්ණ සංඛ්‍යාව තුන ද්‍රවක සම්මත ආකාරය. तर r කියන්නේ අපි දාන විස්තරය කියලා. r කියන්නේ මාපාංක කියලා දාන z කියන සංකීර්ණ සංඛ්‍යාවේ. z කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය අපි දානවා t කියලා. तर z කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකාර විස්තරය t කියලා අපි දානවා. तर ද මුවා ප්‍රමේයයෙන් අපිට කියන්නේ මෙන්න මේ වගේ સિદ્ધාන්තයක්. අපිට z කියන සංකීර්ණ සංඛ්‍යාවේ n වෙනි පදයක් ගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපිට z n වගේ එකක් ගන්න ඕන නම් n කියන සංඛ්‍යාවේ බලයක් විදියට අපිට ගන්න ඕන නම් අපිට ඒ ගන්න ඕන බලය සාමාන්‍යයෙන් බලක පේපරේ ලබා දෙනවා. ඒක 1 2 3 4 5 6 ඒ වගේ බලයක් වෙන්න පුළුවන්. අපිට ඒක z කියන n එක ගන්න කෙටි ක්‍රමයක් තියෙනවා. මොකද්ද අපි කරන්නේ? මේ අපේ මාපාංකයේ n වෙනි බලය වතාවක් cos m n θ ධන i sin n θ විදියට තමයි ද මුවාව ප්‍රමේය පළවෙනි අර්ථ දැක්වීම පිට තියෙන්නේ. z කියන සංකීර්ණ සංඛ්‍යාවේ n වෙනි බලයක් ගන්න ඕන නම් අපිට එක සැරේම ගන්න පුළුවන් මාපාංකයේ n වෙනි බලය වතාවක් cos n θ ධන i sin n θ ආකාරයෙන් අපිට ගන්න පුළුවන්. මේ විදිහට ගන්න පුළුවන්. හරි. අපි පොඩි උදාහරණයක් බලමු. මොකද වගේ උදාහරණ මම උඩින් ඉස්සෙල්ලා මේක ලියා ගන්නම්. z කියන සංකීර්ණ සංඛ්‍යාවේ n වෙනි බලයක් අපිට පහසුවෙන් ගන්න පුළුවන්. z තියෙනවා z n කියන්නේ r වල n cos n θ ධන i sin n θ විදියට අපිට ලැබෙනවා. මට උදාහරණයක් දෙන්න තමයි කොටු කරගන්නවා. මට උදාහරණයකින් මම පැහැදිලි කරන්න හදන්නේ ඒක. මොකද්ද උදාහරණය? z සමානයි 3යි cos θ ධන i sin θ. तर මෙතන මාපාංකයේ 3ක් වෙච්ච විස්තරාංශක 30ක් වෙච්ච සංකීර්ණ සංඛ්‍යාවක් අපිට දීලා තියෙනවා. මට ඕන සංකීර්ණ සංඛ්‍යාවේ 4 වෙනි බලය. කියන්නේ z4. එතන n සමාන 4. z4 වෙනි බලය තමයි ඕන. කොහොමද ගන්නෙ? අපේ සිද්ධාන්ත කොටස පැහැදිලි කරලා තියෙනවා. r ගේ n බලය මාපාංකයේ n බලය. ඒතකොට 3 4 වෙනි බලය n සමාන 4. cos 4 වැඩි කිරීම 30 ධන i sin 4 වැඩි කිරීම 30. අපිට ලැබෙනවා z4 කියන සංකීර්ණ සංඛ්‍යාව 3 4 කීයද? 3 4 81යි වතාව cos 120 ධන i sin 120. ඒතර මට මේක සුළු කරලා ලියන්න පුළුවන් තව විදිහකට 81 cos 120 කියන්නේ කීයද? ඍණ එකයට භාගය. sin 120 කියන්නේ මුගුල් තුන බෙදීම 2යි. ඒතර ලියන්න පුළුවන් ඍණ එකයට භාගය ධන i වතාවක් මුල් තුන බෙදීම 2 විදිහට මට දැන් මුවාවර ප්‍රමේය පාවිච්චි කරලා ලියන්න පුළුවන්. ඒතර අපි z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් දීලා තියෙනවා. ඒක කිසියම් බලයක් අපි ගන්නවන බලය අපිට දෙනවා. ඒ බලය ගත්තට පස්සේ අපිට එන්නේ මාපාංකයේ ඒ බලය වතාවක් cos m බලය වතාවක් ඒ අදාළ කෝණවල ගුණිතය. එතකොට z 4 කියන සංකීර්ණ සංඛ්‍යාව අපිට ওই විදිහට 81 වතාවක් ඍණ එකයට භාගය දාන මුල් 3යි බෙදීම 2 විදිහට හම්බ වෙනවා. මුවාවර ප්‍රමේය එක ප්‍රමේයයක්. ඉතින් එක සිද්ධාන්තයක්. සංකීර්ණ සංඛ්‍යාවේ බලයක් ගන්න හැටි.
ඊළඟ අපිට දමුවා ප්‍රමේය තව සිද්ධාන්තයක් තියෙනවා. මෙහෙම දෙයක්. ඔය බලයක් ගන්න හැටි. ඒතර මෙහෙම දෙයක් තියෙනවා අපිට තව. දමුවා ප්‍රමේය අපිට තියෙනවා. k කියන එක ධන නිකිලයක් වෙනවා. k කියන එක ධන නිකිලයක් වෙනකොට මේ z k කියන සංකීර්ණ සංඛ්‍යාව අපිට ගන්න පුළුවන්. දැන් අපි z n කියන සංකීර්ණ සංඛ්‍යාව ගත්තනේ. k කියන සංකීර්ණ සංඛ්‍යාවක් තියෙන මෙහෙම. ඔය k කියන එක ධන සංඛ්‍යාවක් වෙනකොට අපිට ගන්න පුළුවන් z k කියන එක කොහොමද? වර්ගමූල nr අපේ විස්තරයේ වර්ගමූල n වලින් බලන්න මම n කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න. nr වතාව cos 360 ධන θ cos 360 ධන θ බෙදීමේ cos θ ධන 360යි k බෙදීම n ධන i sin θ ධන 360යි k බෙදීම n. එතකොට මේ දමුවා ප්‍රමේය තව ආකාරයක්. එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරගමු. අපිට z කියන සංකීර්ණ සංඛ්‍යා k වෙනි පදයක් වගේ ගන්න තියෙනවා නම් පදයක් වගේ k වෙනි එක වගේ ගන්න තියෙනවා නම් අපිට මොකද්ද වෙන්නේ? සාමාන්‍ය තීරය තමයි අපේ a කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ n වෙනි වර්ගමූලය cos θ ධන 360යි k බෙදීම n ධන i sin θ ධන 360යි k බෙදීම n. එතකොට මේ k කියන එක විහිදෙන්නේ මෙන්න මේ විදියට. බිඳුවේ ඉඳලා 1 2 තිප්පේරියක් n - 1 වෙනකම්. එතකොට මේ n කියන එක අපිට දෙනවා. ඉස්සර k හොයන්න ඕනේ n කීයද කියලා අපිට දෙනවා. එතකොට අපි ඒ n ට අදාළව දැන් උදාහරණයක් විදිහට n 5 ගත්තොත් k කියන එක යන්නේ බිඳුව 1 2 3 4 n - 1 වෙනකම්. n - 1 කියන්නේ කීයද? 4. එතකොට k කියන එක බිඳුවේ ඉඳලා 4 වෙනකම් තමයි යන්නේ. n සමානයි 4 වුණොත් බිඳුවේ ඉඳලා 3 වෙනකම්. ඔය විදිහට දමුවා ප්‍රමේය විස්තරණ ආකාරයක් තියෙනවා අපිට. ඒතර n ගැටි අපිට ලබා දෙනවා. ඒ n ගැටි ලබා දෙන එකට අනුව අනුරූප k ගැන වලට අපේ සංකීර්ණ සංඛ්‍යා සෙවීමක් තමයි තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් මේක ශ්‍රේණියක් වගේ තමයි අපිට එන්නේ. z1 z2 z3 කියලා ශ්‍රේණියක් ආකාරයෙන් අපිට මේ සංකීර්ණ සංඛ්‍යාව ගන්න පුළුවන්. අපි පොඩි උදාහරණයක් බලමු. මෙහෙම අපේ සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. z සමානයි 16 වතාවක් cos 120 ධන i sin 120 කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. මට ඔබ ගන්න ඕන n සමානයි 4ක් වෙනකොට ඔය zk කියන සංකීර්ණ සංඛ්‍යාව තමයි මට ගන්න ඕන. n සමානයි 4ක් වෙනකොට zk කියන සංකීර්ණ සංඛ්‍යාව මට ගන්න ඕන. කොහොමද මම කරන්නේ? ඒතර n සමානයි 4ක් වෙනකොට අපි බලන්න ඕන මුලින්ම මේ k අංගයන් කොච්චර තියෙනවද? n සමානයි 4ක් වෙනකොට අපේ k තියෙන්නේ කොහොමද? k පිටන්නේ බිඳුවේ ඉඳලා n - 1 වෙනකම්. ඒ බිඳුවේ ඉඳලා අපිට n - 1 කියන්නේ 4 ඍණ 1 3යි. ඒතර බිඳුවේ ඉඳලා 3 වෙනකම් තමයි k අගය තියෙන්නේ. 2 3. එතකොට ඔය k අගයන් ටික අපි දන්නවනම් අපිට පුළුවන් නේද මේ සූත්‍රය අනුව z බිඳුව අගය හොයන්න පුළුවන්, z1 අගය හොයන්න පුළුවන්, z2 අගය හොයන්න පුළුවන්, z3 අගය හොයන්න පුළුවන්. ඒක ශ්‍රේණියක් විදිහට අපිට සංකීර්ණ සංඛ්‍යා පේජයක් එනවා. එතකොට මේ එක් අගයන් හොයනකොට අපිට අවශ්‍ය වෙන දේවල් මොකද්ද? මුලින්ම අපිට අවශ්‍ය වෙනවා මේ r කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකේ n වෙනි මූලයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒක කොහොමද ගන්නෙ? උතර අපේ r කියන්නේ 16 වෙනකොට n කියන්නේ 4ක් වෙනකොට උතර 16 කියන්නේ 2 4 වෙනි බලය. ඕකේ 4 වෙනි මූලය කියන්නේ 1ට 4. ඔය 16 කියන එකේ 4 වෙනි මූලය කියන්නේ ඕක. ඉතින් ඕක එනෝ 2ක් කියලා. එහෙනම් 16 කියන එකේ 4 වෙනි මූලය එනෝ 2ක් කියලා. එහෙනම් අපි මේ කැලේ හොයාගත්තා. එහෙනම් අපි එක් k අගයන් වලට මේ කෝණේ හොයා ගන්න ඕනේ. හරි. අපි එහෙනම් මේ කෝණේ හොයාගමු එක් k අගයන් වලට. අපි එහෙනම් හොයාගත්ත දේවල් මොකද්ද? අපි දන්නවා r ගේ n වෙනි මූලය කියන එක 2යි කියලා. එහෙනම් k සමානයි බිඳුව වෙනකොට මුලින්ම අපි මේ කෝණේ හොයා ගන්න ඕනේ. θ ධන 360යි k බෙදීම n කියන එක. તો θ කියන්නේ 120යි බිඳුවයි k කියන්නේ. ඒතර බිඳුව ධන
n කියන්නේ 4. ඒතර අංශක 30යි. දැන් k සමානයි එකක් වෙනකොට 120 ධන 360 බෙදීම 4යි. එතකොට උත්තරය එනවා අපිට 120යි කියන්නේ. 120යි කියලා අපිට එනවා. k සමානයි දෙකක් වෙනකොට 120 ධන 360 වැඩි කිරීම 2 බෙදීම 4. එතකොට අපිට උත්තරය එනවා 210යි කියලා. 210යි කියලා. එහෙනම් n k ට ගන්න පුළුවන් අවසානය 3 k විදිහේ බිඳුව ඉඳලා 3 වෙනකම් n = 4 හින්දා එතකොට 120 ධන 360 වැඩි කිරීම 3 බෙදීම 4යි. එතකොට අපිට එනවා k ට උත්තරය 310යි කියලා. 310යි කියලා එනවා අපිට. එහෙනම් අපි k සමානයි 1 k සමානයි 2 k සමානයි 3 කියන අවස්ථාවවලදී අපි මේ කෝණය හොයාගත්තා. අපි r ගේ වර්ගමූලය n වෙනි බලය 2 කියලා දානවා. එහෙනම් අපිට පුළුවන් නේද මේ සංකීර්ණ සංඛ්‍යා සමූහය අපිට ZK කියන එක ලියන්න. මේ විදිහට. අපිට පුළුවන් Z බිඳුව කියන එක ලියන්න මේ විදිහට. Z බිඳුව කියන්නේ k ගේ n වෙනි වර්ගමූලය 2යි cos කෝණය 30යි I sin 30. Z ගේ පළවෙනි එක Z k සමාන එකක් වෙනකොට 2යි cos 120 ධන I sin 120. Z කියන එක දෙකක් වෙනකොට 2යි cos 210 ධන I sin 210. k කියන එක 3ක් වෙනකොට Z 3 2යි cos 310 ධන I sin 310 විදිහට අපිට හම්බ වෙනවා. එහෙනම් ඔය දමුවා ප්‍රමේය දෙවෙනි ආකාරය අපිට ZK කියන සංකීර්ණ සංඛ්‍යාව ගන්න පුළුවන්. ඒ අපිට දීලා තියෙන n අනුරූප k අගයන් ටික අරගෙන ඒකට අදාළ අපි කෝණ ටික ගත්තා. කෝණ ටික අරගෙන මේ විදිහට සංකීර්ණ සංඛ්‍යා ශ්‍රේණියක් අපිට ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි දමුවා ප්‍රමේය කතාව වෙන්නේ. අපි වැඩිපුර පාවිච්චි වෙන්නේ අර පළවෙනි කිව්ව ආකාරය. ඉතින් මේ ආකාරයට අපිට පාවිච්චි වෙන අවස්ථා එනවා. ඒතර ওই දියරි කොටස හොඳට මතක තියාගන්න. ওই දියරි කොටස හොඳට මතක තියාගෙන අපි ඊළඟ තියරි කොටසට යමු. ඊළඟ තියරි කොටසට යමු. ඊළඟට මම කතා කරන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් සහ වෘත්තයක් අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව. සංකීර්ණ සංඛ්‍යාවක් සහ වෘත්තයක් අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව තමයි කතා කරන්නේ. ඊට කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මෙන්න මේ විදිහට. අපි වෘත්තය පාඩම වෙනම කරන කලින් වෘත්තයේ සමීකරණය පොඩ්ඩක් ලියලා පෙන්නන්න. අපිට x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමාන බිඳුව. මේ ඇවිල්ලා වෘත්තයේ සමීකරණයේ සාධාරණ ආකාරය. එතකොට මේ වෘත්තයක් තියෙනවා අපිට අර r වෙච්ච වෘත්තයක් තියෙනවා. ඒතර කේන්ද්‍රය වෙන්නේ ඍණ g, ඍණ. එතකොට මෙතන 2g තියෙන්නේ. ඒ හින්දා අපේ කේන්ද්‍රය වෙන්නේ ඍණ g, මෙතන 6 තිබුණා නම් අපේ කේන්ද්‍රය වෙන්නේ 3. 3 ඒ අදාළ විදිහට අපි ගන්න ඕන. ඒතර මේ වගේ වෘත්තීය සමීකරණයක් තිබුණොත් කේන්ද්‍රය අපිට ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඔය වෘත්තීය පාඩම මම පැහැදිලිව සරලව කරනවා ඊළඟ වීඩියෝ සීරීස් එකේ. හරි. එහෙනම් අපි මෙන්න මේ මාතෘකාව පොඩ්ඩක් බලමු. අපි දන්නෝ අපේ ආගන්තලය ගත්තාම අපේ මේ ආගන්තලය ගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. රියල් කොටස තියෙනවා, ඉමේජනරි කොටස තියෙනවා. හරි. සංකීර්ණ මූලය තියෙනවා. අපි ආගන්තලයේ මෙන්න මේ වගේ මේ ආගන්තලයේ රියල් අක්ෂය මත පොයින්ට් එකක් ගත්තොත් මේ රියල් අක්ෂය ධන පැත්තේ පොයින්ට් එකක් ගත්තොත් ඉතින් මේ පොයින්ට් එකට දාලා මාපා විස්තරයක් කියන්න පුළුවන් නේද? මොකද්ද විස්තරය? විස්තරය කියන්නේ අපේ සංකීර්ණ සංඛ්‍යාවේ ආකරණ රේඛාව තාත්වික අක්ෂය ධන වාමාර්ථව හදන කෝණය. එතකොට මේ තාත්වික අක්ෂය ධන අක්ෂය මත තියෙන සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තොත් විස්තරය කියද බිඳුවයි. ඒතර විස්තරය බිඳුවයි. හේතු මොකක් කෝණයක් හදලා නැහැ තාත්වික අක්ෂය ධන දිශාවත් එක්ක. එහෙනම් මෙතන එන්නේ තාත්වික සංඛ්‍යාවක් එන්නේ. ඒ වගේම විස්තරයේ බිඳුව. එතන මේ සංකීර්ණ සංඛ්‍යාව තාත්වික අක්ෂය මත ධන දිශාවේ අපි ලකුණු කරගෙන ගියොත් අපිට එන සංකීර්ණ සංඛ්‍යාව මොකද්ද? විස්තරයේ බිඳුවක් වූ හුදෙක් තාත්වික වූ සංකීර්ණ සංඛ්‍යාවක් තමයි එන්නේ. ඒ හේතුව මේකේ අපිට මේ x ධන iy වෙනකොට
y කියන එකක් අපිට නිරූපණය වෙන්නේ නැහැ. එහෙනම් තාත්වික සංඛ්‍යාවක් විතරයි නිරූපණය වෙන්නේ. එතකොට අපිට පේන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාව තාත්වික අක්ෂය මත ධන දිශාවේ තියෙන්නේ. විස්තරයේ බිඳුවක් වූ උදෙක් තාත්වික සංකීර්ණ සංඛ්‍යාවක් තමයි අපිට නිරූපණය වෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම ඉමේජනරි අක්ෂයේ ධන දිශාව මත සංකීර්ණ සංඛ්‍යාවක ඕන තරම් නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේ නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය කියද විස්තරයේ නිරූපණය කරන ඕනම සංකීර්ණ සංඛ්‍යාවක විස්තරය වෙන්නේ අංශක 90යි. හේතුව මොකද්ද? මේ සංකීර්ණ සංඛ්‍යාවේ අතාත්වික අක්ෂයේ ධන දිශාවත් එක්ක ධන දිශාව මත නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යාවක් තාත්වික අක්ෂය සමග වාමාවර්ත හදන කෝණය මොකද්ද? මෙන්න මේ කියන අංශක 90. එහෙනම් ඒ විස්තරය වෙන්නේ මොන කෝණය? 5/2. එතකොට මේ සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික අක්ෂය මත අතාත්වික අක්ෂය මත අපි නිරූපණය වෙන්නේ හුදෙක් අතාත්වික සංකීර්ණ සංඛ්‍යාව. ඇයි මේ හුදෙක් වචන දාන්නේ? හුදෙක් කියන්නේ සම්පූර්ණ වශයෙන් කියන එක. දැන් තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක අපි නිරූපණය කරන හුදෙක් තාත්වික වෙන සම්පූර්ණ තාත්වික සංඛ්‍යාවක් අපි නිරූපණය වෙන්නේ. අතාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක අපි නිරූපණය වෙන්නේ හුදෙක් අතාත්වික සංකීර්ණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ සම්පූර්ණ වශයෙන්ම තාත්විකයි. මෙන්න මේ තාත්වික කොටස බිඳුවක් වෙනවා. ඒක හරියි. ඊළඟට තාත්වික අක්ෂය ඍණ දිශාවත් එක්ක හදන සංකීර්ණ සංඛ්‍යාව. ඒ තාත්වික අක්ෂය ඍණ පැත්තේ අපිට සංකීර්ණ සංඛ්‍යාව හදන්න පුළුවන්. ඒකේ විස්තරය කීයද? විස්තරය කියන්නේ තාත්වික අක්ෂයේ සමග වාමාවර්ත හදන කෝණය. ඒක විස්තරය වෙන්නේ විස්තරය අංශක 180යි. විස්තරය අංශක 180යි ඒ තාත්වික අක්ෂයේ ඍණ පැත්තේ හදන එක. හැබැයි එතන අපිට ලැබෙන්නේ හුදෙක් තාත්වික සංකීර්ණ සංඛ්‍යාව. ତର මේ තාත්වික අක්ෂය මත අපි කොතන ලකුණු කරත් අපිට හම්බෙන්නේ හුදෙක් තාත්වික සංකීර්ණ සංඛ්‍යාව. විස්තරය 5 වෙච්ච එකක් තමයි අපිට ඍණ පැත්තේ ලකුණු කරොත් හම්බෙන්නේ. ඔය විදිහටම අපිට මේ සංකීර්ණ සංඛ්‍යාවේ ආගන්තලයේ මෙහෙම ඍණ තාත්වික පැත්ත අපි ලකුණු කරොත් අපේ සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය කීයද? මේ ඕන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය මෙන්න මේ කියනා කෝණය තමයි එන්නේ අංශක 270. අංශක 270 කෝණයක් තමයි අපිට හම්බෙන්නේ. එතකොට එතන ලැබෙන අපිට හුදෙක් සම්පූර්ණ වශයෙන්ම අතාත්වික වූ සංඛ්‍යාවක්. අතාත්වික වූ සංඛ්‍යාවක්. එහෙනම් අපි මෙන්න මේ ටික ලකුණු කරන්නේ තාත්විකයි. මේ ටික ලකුණු කරන්නේ අතාත්විකයි. ආපහු තාත්වික අතාත්වික විදියට අපිට ওই විදිහට ලියන්න පුළුවන්. එතකොට විස්තරය ওই විදිහට අපි ලකුණු කරන්න පුළුවන්. හරි. ඒක හොඳට මතකයේ තියාගන්න. ඊට පස්සේ අපි වෘත්තයේ කතන්දරයට එමු. මොකද අපේ මාතෘකාව ආගන්තලයේ වෘත්තයේ පතය හඳුනා ගැනීම. මොකද මාතෘකාව ආගන්තලයේ වෘත්තයේ පතය හඳුනා ගැනීම. ආගන්තලයේ වෘත්තයේ පතය හඳුනා ගැනීම තමයි අපේ ඊළඟ මාතෘකාව වෙන්නේ. ආගන්තලයේ වෘත්තයේ පතය අපි කොහොමද හඳුනගන්නේ කියන එක තමයි මෙතෙන්දී කතා කරන්නේ. හරි. අපිට මෙන්න මෙහෙමයි මේ දේ සිද්ධ වෙන්නේ. මේ දේ කතා කරන්නේ මෙන්න මේ විදිහට. අපිට ආගන්තලයක් මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. ආගන්තලයක් අඳ ගන්න පුළුවන්. රියල් අක්ෂය අතාත්වික අක්ෂය. ওই විදිහට අපිට ආගන්තලයක් අඳ ගන්න පුළුවන්. මේ ආගන්තලයේ අපි දන්නවා මෙහෙම අචර ලක්ෂයක් තියෙනවා. මේ ලක්ෂයක් ගත්තොත් මේක සංකීර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. මම දන්නවා මෙහෙම අචර ලක්ෂයක් ඉසට් නෝට් කියලා. ඉසට් නෝට් කියලා අචර ලක්ෂයක් ගන්න. මට පුළුවන් නේද මේ ඉසට් නෝට් අචර ලක්ෂයේ ඉඳලා මේ වෙනස් වෙන්නේ නැති අචර ලක්ෂය. මොකක් හරි සංකීර්ණ සංඛ්‍යාවක් 3 4යි 5 2යි ඒ වගේ මේවා මෙතෙන්ටත් එන්න පුළුවන්. මෙතෙන්ටත් එන්න පුළුවන්. මෙතෙන්ටත් එන්න පුළුවන්. ඉතින් මම මේ වගේ සාධාරණ ලක්ෂයක ඉසට් නෝට් කියලා අපේ සංකීර්ණ සංඛ්‍යාවක් ගන්නවා. ඔය ඉසට් නෝට් සංකීර්ණ සංඛ්‍යාවට සාධාරණ ආර්ධුලකින් පිහිටන සංකීර්ණ සංඛ්‍යාව කොච්චර අපිට නිරූපණය කරන්න පුළුවන්ද? ඒක තමයි මගේ ප්‍රශ්නේ. ඉසට් නෝට් කියන සංකීර්ණ සංඛ්‍යාව කේන්ද්‍රය වූ ඒ කියන්නේ ඉසට් නෝට් කියන සංකීර්ණ සංඛ්‍යාවෙන් ඉඳලා ආර්ධුලකින් පිහිටන කොච්චර සංකීර්ණ සංඛ්‍යාවක් මට නිරූපණය කරන්න පුළුවන්ද? ඉතින් මට මේ පැත්තෙන් එකක් නිරූපණය කරන්න පුළුවන්. ওই විදිහට මේ පැත්තෙන් නිරූපණය කරන්න පුළුවන්. ওই විදිහට මේ පැත්තෙන් නිරූපණය කරන්න පුළුවන්. ඕමම අනන්ත සංඛ්‍යාවක් මට නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඉසට් නෝට් ලක්ෂයේ ඉඳලා ආර්ධුලකින් පිහිටන සංකීර්ණ සංඛ්‍යාව මට අනන්ත ප්‍රමාණයක් මේ ආගන්තලයේ නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් මොකක්ද මේ සංකීර්ණ සංඛ්‍යාවල පතය අපිට එන්නේ? පතේ වෙන්නේ මෙන්න මේ දේ. මෙන්න මෙහෙම දෙයක් තමයි එන්නේ.
අපිට පතේ ওই විදිහට එන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? z0 සංකීර්ණ සංඛ්‍යාව කේන්ද්‍රය වූ z0 සංකීර්ණ සංඛ්‍යාව කේන්ද්‍රය වූ අරය ආරු වෘතයේ මේ පරිධිය මත තමයි ඔය අනන්ත සංඛ්‍යාව වූ z කියන සංකීර්ණ සංඛ්‍යාව. ඒ කියන්නේ z0 සංකීර්ණ සංඛ්‍යාවෙන්ද නියත ආර්ධුරකින් පිහිටි සංකීර්ණ සංඛ්‍යාවක අනන්ත ප්‍රමාණය නිරූපණය කරන්න පුළුවන්. ওই නිරූපණය කරන අනන්ත ප්‍රමාණයක් සංකීර්ණ සංඛ්‍යා ටික අපිට ලැබෙන්නේ මේ වෘත්තයේ පරිධිය මත ලක්ෂ්‍යවලදී. මෙතෙන්දී එකක් හම්බ වෙනවා. මෙන්න මෙතන තව එක්කෙනෙක් ඉන්න, මෙතන තව එක්කෙනෙක් ඉන්න, මෙතන ඉන්න, මෙතන ඔය විදිහට අපිට අනන්ත සංඛ්‍යාවක් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන්. මේ වෘත්තයේ පරිධිය මත ඒ විචාල්‍ය සංකීර්ණ සංඛ්‍යාව මම හඳුන්වනවා z කියලා පොදුවේ. ඒ කියන්නේ z0 සංකීර්ණ සංඛ්‍යාව කේන්ද්‍රය වූ අරය ආරු වෘත්තයේ පරිධිය මත විචාල්‍ය සංකීර්ණ සංඛ්‍යා ප්‍රමාණයක් අපිට නිරූපණය කරන්න පුළුවන්. ඒ විචාල්‍ය සංකීර්ණ සංඛ්‍යාවල පොදුවට මම z කියලා ලකුණු කරගන්නවා. z කියලා ලකුණු කරගන්නවා. දැන් කොහොම ලකුණු කරගත්තොත් මට කියන්න පුළුවන් නේද? අපි මේ z කියලා පොයින්ට් එක ගන්න මෙතන කියලා හිතමු. ඔතනේ කියලා අපි හිතමු. ඔය z සංකීර්ණ සංඛ්‍යාවේ z0 කියන සංකීර්ණ සංඛ්‍යාවේ අන්තරයෙන් අපිට සංකීර්ණ සංඛ්‍යාවක් ලැබෙනවා. z කියන සංකීර්ණ සංඛ්‍යාවේ z0 කියන එකේ අන්තරයෙන් අපිට සංකීර්ණ සංඛ්‍යාවක් ලැබෙනවා. ඔය සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය ගත්තොත් නේද මට හම්බෙන්නේ ඔය ආර්ධුර. ඔය සංකීර්ණ සංඛ්‍යාව මාපාංකය ගත්තොත් නේද මට හම්බෙන්නේ ආර්ධුර. එහෙනම් ඔය ආර්ධුරට අපිට ප්‍රකාශනයක් තියෙනවා සංකීර්ණ සංඛ්‍යා පාඩමේ. විචාල්‍ය සංකීර්ණ සංඛ්‍යාව z ඍණ z0 කියන අචල සංකීර්ණ සංඛ්‍යාව සමාන වෙනවා ඒ වෘත්තයේ අරය. ඒ කියන්නේ z0 අචල සංකීර්ණ සංඛ්‍යාවෙන් සිට ආර්ධුරකින් පිහිටි විචාල්‍ය සංකීර්ණ සංඛ්‍යාවට අපිට ප්‍රකාශනයක් කොයි විදිහට ගන්න පුළුවන්. මෙතන තියෙන වැදගත්ම දේ තමයි ගොඩක් ළමයි වරද්ද ගන්න තැන මෙන්න මේ ඍණ එක වෙනස් කරන්නේ අපිට කොයි වෙලාවකවත් ඕක ලියන්න බෑ z ධන z0 කියලා. එහෙම ලියන්න බෑ. මෙතන අනිවාර්යෙන් z ඍණ විදියට අපි හදාගන්න ඕන. මේක තමයි අපි ස්ටෑන්ඩඩ් ෆෝම් එක. අපි දන්න සංකීර්ණ සංඛ්‍යාව ස්ටෑන්ඩඩ් ෆෝම් එකේ x ධන i වයි. ඕක අපි හැමතැනදීම x ධන i වයි විදිහට අපේ සංකීර්ණ සංඛ්‍යාව හදාගන්නවා. මෙන්න මේ වගේ නිරූපණය කරනකොට z ඍණ z0 කියන එක අපි අනිවාර්යෙන්ම මතක තියාගෙන ඒක හදාගන්න ඕන. ඔන්න ওই විදිහට තමයි ওই සංකීර්ණ සංඛ්‍යාවේ අපි ওই ප්‍රකාශනය ගන්න. ඊට පස්සේ අපි ওই ප්‍රකාශනයට පොඩි උදාහරණ කීපයක් බලමු. මේක පැහැදිලි වෙන්න අපි උදාහරණ කීපයක් අඳිමු. එහෙනම් මගේ ප්‍රකාශනය මොකක්ද? z කියන විචාර සංකීර්ණ සංඛ්‍යාව z0 කියන අපේ කේන්ද්‍රය වෙච්ච අරය r වෙච්ච වෘත්තයක් තමයි අපි නිරූපණය කරන්නේ. දැන් අපි මේකට උදාහරණ කීපයක් බලමු. අපිට තියෙන අංක 1 උදාහරණයක්. අංක 1 උදාහරණයක් තියෙනවා මෙන්න මේ විදිහට. z ඍණ 3 සමානයි 5. z ඍණ 3 සමානයි 5 මාපාංකය z ඍණ 3 සමානයි 5. z ඍණ 3 මාපාංකය සමානයි 5. එතකොට මේ z මගින් නිරූපණය වෙන්නේ අපේ මේ විචාල්‍ය සංකීර්ණ සංඛ්‍යාව. එතකොට මේ 5 මගින් නිරූපණය වෙන්නේ ඒ වෘත්තයේ අරය. මේකෙන් අපි වෘත්තයක් නිරූපණය වෙන්නේ ඒ වෘත්තයේ අරය. ඒ වෘත්තයේ කේන්ද්‍රය තමයි ඔය 3 මගින් නිරූපණය වෙන්නේ ඍණ 3 මගින් නෙමෙයි. මෙතන ඍණ ලකුණ අනිවාර්යෙන් තියෙන්න ඕන එකක්. එතකොට අපිට ඔක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට z ඍණ 3 ධන 0.6යි. ඒක වරදක් නැහැ නේ විදිහට ලියුවට. 5 3 ධන 0.6 සමානයි 5. ඒතර අපිට නිරූපණය කරන්න පුළුවන් මොන ඔය විදිහට. ඒතර මේ 3 ධන 0.6යි තමයි අපේ ඒ වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ. වෘත්තය ඇඳුත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. වෘත්තය නිරූපණය කරොත් රියල් අක්ෂය ඉමේජනරි අක්ෂය මොකද අපේ කණ්ඩාංකය 3, බිඳුව. ඒතර අපි දැන් මෙතන 3 තියෙනවා නම් 3, බිඳුව කියන්නේ මොකද්ද? මෙන්න මේ කියන පොයින්ට් එක. ඔය පොයින්ට් එක තමයි 3, බිඳුව. ඒතර කේන්ද්‍රය මෙතන කේන්ද්‍රය 3, බිඳුව. අරය කීයද? අරය සමානයි 5. එහෙනම් 3, බිඳුවේ ඉඳලා අරය 5ක් වෙච්ච වෘත්තයක් අඳින්නවනම් අපි දන්න මේ දුර 3යි. එහෙනම් තව දෙකක් වෙන්න ඕනනේ. එහෙනම් මෙතන ඍණ 2, බිඳුව පොයින්ට් එක තමයි අරය වෙලා තියෙන්නේ. ඒතර අපිට මේක තව විස්තරණය කරොත් මෙතන 5 තියෙන කියලා අපි හිතමු. එතකොට මෙතන තව පොයින්ට් එකක් තියෙනවා 5. 5 නෙමෙයි 8යි. 8 තියෙන පොයින්ට් එක. මේක 5යි. ඊට පස්සේ අපිට ඔක අඳින්න නම් මේකේ අරය
පහක් වෙනවා. අරය පහ දැන් මෙහෙම අඳින වෘතේ කොහොම වෘතයක් අඳිනකොට අපි කොහොම වෘතයක් නේ අඳින්න හදන්නේ. කොහොම වෘතයක් තමයි අඳින්නේ. එතන ওই වෘතේ මෙතන 8 කියන එක තියෙනවා. එතන මෙතන කියන එක මේක 5ක් වෙනවා. කොක 5ක් වෙන්න නම් අපිට පේන මේ ත්‍රිකෝණේ පයිතගොරස් ප්‍රමේයයෙන් මෙන්න මේ දුර අපිට ගන්න පුළුවන් නේද? 5 වර්ග ඍණ 3 වර්ගයේ වර්ගමූල. කියන්නේ 4. එහෙනම් මෙතන කියන පොයින්ට් එක අපිට හම්බ වෙනවා. ඍණ 4 ගමා බිඳුව. ඒ ඍණ පැත්තනේ. ඍණ 4 ගමා බිඳුව කියලා අපිට හම්බ වෙනවා. මෙතන 5 ගමා බිඳුව. මෙතන ඍණ 4 ගමා බිඳුව. වෘතය අරය. එහෙනම් මේක කපායන ලක්ෂ්‍ය. එහෙනම් මෙතනත් අපිට පොයින්ට් එක හම්බ වෙනවා. මෙතන පොයින්ට් එක ඒ 4 ගමා බිඳුව. එතන පොයින්ට් එක 4 ගමා බිඳුව. මේක 5යි. මෙතන 3යි. 25න් 3ක් අඩු කරාට 9ක් අඩු කරාට පස්සේ 16යි. එතන මේ දුර 4යි. එහෙනම් මෙතන 4 ගමා බිඳුව කියලා අපිට ලියන්න පුළුවන්. බිඳුව ගමා 4 කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? ඔය ඉසට් ඍණ 3 මගින් නිරූපණය වන සංකීර්ණ සංඛ්‍යා අපිට මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන් මුත්‍යක් ආකාරය. අරය 5ක් වෙච්ච. අපි අරය 5ක් වෙන විදිහට හැම තැනක්ම ওই විදිහට අඳ ගන්න ඕන. හරි. තව එක්සැම්පල් එකක් බලමු. ඊළඟ එක්සැම්පල් එක තව එකක් දෙක අපිට තියෙන මෙන්න මෙහෙම එක්සැම්පල් එක. ඉසට් ඍණ 1 ධන 2යි. 1 ධන 2යිගේ මාපාංකය සමානයි. මාපාංකය සමානයි 4. ඉසට් ඍණ 1 ධන 2යිගේ මාපාංකය සමානයි 4. එතකොට මෙතන කේන්ද්‍රය මොකද්ද? කේන්ද්‍රය 1 ධන 2යි. ඔය ඛණ්ඩාංක ඉදිරිපත් කරොත් 1,2. අරය සමානයි 4යි. කේන්ද්‍රය 1 ධන 2යි. අරය සමානයි 4යි. දැන් අපි ඕක ඛණ්ඩාංක තලයේ, ඒ කියන්නේ අපේ ආගම් තලයේ අපි නිරූපණය කරන්න ඕන. අපි නිරූපණය කරමු. රියල් අක්ෂය, ඉමේජනරි අක්ෂය, සංකීර්ණ මූලය අපිට දක්වන්න ලැබෙනවා. කොහොමද ඔක නිරූපණය කරන්නේ? අරය 4යි. කේන්ද්‍රය 1,2. මෙන්න මෙතන 1 තියෙනවා නම් මෙතන 2 නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් කේන්ද්‍රයේ තියෙන උතන 1,2 කියන පොයින්ට් එකේ. අරය කීයද? අරය 4ක් වෙච්ච එක. අරය 4ක් වෙච්ච වෘත්තයක් තමයි අපිට නිරූපණය වෙන්නේ. අරය 4ක් වෙච්ච වෘත්තයක් අපි සාමාන්‍යයෙන් අඳුරන්නේ මේ විදිහට තමයි එන්නේ. ඔතන කේන්ද්‍රය මේක කේන්ද්‍රය පොඩ්ඩක් මෙහෙට ගන්න. කේන්ද්‍රය වෙච්ච උතේ එතන අපිට පේනවා මෙන්න මේ දුරවල් 4ක් වෙනවා. මේ දුර 4ක් වෙනවා. අපි දන්න මේ දුර 2යි. ওই දුර 2යි. එහෙනම් අපිට ඕකේ ගණනය කරන්න පුළුවන් කි මේ දුරවල් ගන්න පුළුවන් 4 වර්ග මෙතන x කියලා දාලා ගණනය කරන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය අවබෝධය තියෙන්න ඕන කොහොමද ඕක අඳින්නේ. ඉතින් මෙතන ඉසට් ඍණ කියලා ඉන්නේ අපිට අදාළ කේන්ද්‍රය. ඉතින් කේන්ද්‍රය වූ අරය 4ක් වෙච්ච වෘත්තයක පරිධිය මත තමයි මේ ඉසට් කියන සංකීර්ණ සංඛ්‍යාව විචාරක සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ. අපි තව උදාහරණයක් බලමු. මෙන්න මේක වැදගත් උදාහරණයක්. මොකක්ද ඒකේ තියෙන්නේ? ඉසට් ධන 3 මාපාංකය සමාන. ඉසට් ධන 3 මාපාංකය සමාන වෙන්නේ 1යි. ඉසට් ධන 3 මාපාංක සමාන 1යි. ගොඩක් කට්ටිය වරද්දලා මෙතන කේන්ද්‍රය 3යි කියලා ලියනවා. 3 බිඳුව කියලා ලියනවා. අරය 1යි කියලා ලියනවා. නමුත් මේක වැරදි. කේන්ද්‍රය 3ක් වෙන විදියක් නැහැ. මම හැමතිස්සෙම කියන කතාවක් තමයි අපි ලියන්න අපේ සංකීර්ණ සංඛ්‍යාව ස්ටෑන්ඩඩ්. මෙතන තියෙන ස්ටෑන්ඩඩ් ෆෝම් එක. ඉසට් ඍණ ඉසට් නෝට් ආකාරයෙන් තමයි ලියන්න ඕනේ. එහෙනම් මෙහෙම ලියලා අපිට කේන්ද්‍රය රය ගන්න බෑ. අපි මේක සංකීර්ණ සංඛ්‍යාවේ සාධාරණ ආන්තරයේ සාධාරණ ආකාරයෙන් ලියන්න ඕනේ. කොහොමද ඉන්නේ? ඉසට් ඍණ 3 ධන බිඳුවයි විදිහට අපිට ලියන්න පුළුවන්. එතකොට මේ ඍණ තියෙන එක අපිට අනිවාර්යෙන් තියෙනවා. ඔන්න එතකොට කේන්ද්‍රය අපිට එනවා. ඍණ 3, බිඳුව අරය එනවා. අරය 1යි කියලා අපිට එනවා. කේන්ද්‍රය ඍණ 3, බිඳුව අරය 1 විදිහට අපිට හම්බ වෙනවා. ඒතර ඕක ඇම්දොත් මෙහෙම ආගත්තලෙන්නේ රියල් අක්ෂය
ඉමේජරි අක්ෂය බිඳුව ඔව්. ඒතර අපිට එන්නේ මේ ඍණ 3, බිඳුව කියන පොයින්ට් එක තියෙන මෙතන. ඍණ 3, බිඳුව අර එකක් වූ බුතයක් තමයි අපිට මේ විදිහට අඳින්න පුළුවන් වෙන්නේ. ඒතර කේන්ද්‍රය ඍණ 3, බිඳුව කියන එක වැදගත්. ඊට පස්සේ අපිට වැදගත් වෙන්නේ ඔය අර එකක් වෙච්ච වෘතයේ කේන්ද්‍ර ඍණ 3, බිඳුව වෙලා අර එකක් වෙච්ච වෘතයේ පරිධිය මත තමයි අපිට ඔය විචල්‍ය z කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ. විචල්‍ය z කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ. ඊළඟට වැදගත්ම දෙයක් කියන්න හදන්නේ අපිට කියනවා මෙන්න මෙහෙම සමහර ගණන් වල මෙන්න මේ විදිහට අපිට දෙනවා. කොයි විදිහටද? අපිට කියනවා z ඍණ 3 ධන i කියන සංකීර්ණ සංඛ්‍යාව කුඩායි 5ක් වෙන ප්‍රදේශය අඳුරු කරන්න. කුඩායි 5ක් වෙන ප්‍රදේශය ආගල් තලයේ අඳුරු කරලා පෙන්නන්න. එහෙනම් අපි මේ වගේ එකක් දැක්කොත් මුලින්ම කරන්නේ මොකද්ද? අපිට කුඩා කතාව වැඩක් නැහැ. අපිට අඳින්න පුළුවන් මොකද්ද? z ඍණ 3 ධන i ගේ මාපාංක සමානයි 5 අවස්ථා අපිට අඳගන්න පුළුවන්. අපි පැත්තකින් ඒක ඇඳ ගන්නවා ඉස්සෙල්ලා. පැන්සලෙන් තමයි මේ වැඩ ඔක්කොම කරන්නේ. රියල් අක්ෂය, ඉමේජරි අක්ෂය, බිඳුව පොයින්ට්. අපි ඔක පැන්සලෙන් ඇඳ ගන්න ඕන. මොකද්ද අපි 3,1 ඍණ මේ 3,1නේ. 3,1 කියන්නේ මේ හරියම. වෙච්ච අරය 5ක් වෙච්ච සංකීර්ණ සංඛ්‍යාවක් අපි ඇඳුවොත් අරය 5ක් වෙච්ච එකක් අපිට ඇඳුවොත් මේ විදිහට එන්න පුළුවන්. මෙහෙම එන්න පුළුවන්. ඔය විදිහට එන්න පුළුවන්. ඒත් මෙතන 3,1 පරිමාණ වැරදීමයි. 3,1. ඔහොම ඇඳලා පස්සේ අපිට කියනවා ඕක නෙමෙයි අපිට ඕන. ඔය සංකීර්ණ අපිට දීලා තියෙන මේ අරය මෙතනින් අතරම අරයක් නිරූපණය වෙන්නේ z ඍණ z මොකද? ඒතර මේ කිසියම් අචල ලක්ෂණෙන්ද මේ z කියන සංකීර්ණ සංඛ්‍යාවට තියෙන අරය. මේ අරය 5ට වඩා අඩුයි. එහෙනම් 5 වෙන්න බෑ. එහෙනම් මෙන්න මේ වටේට අපි කඩේරි වලින් ඕන ඇඳ ගන්න. 5 වෙන්න බෑ කොයි වෙලාවකවත්. ඔහොම කඩේරි වලින් ඇඳලා අඳුරු කරන්න කියනවා මේ ඔය කුඩායි 5යි. එහෙනම් මේ 5ට වඩා අඩු ටික අපි අඳුරු කරන්න ඕන. ඒතර මොකද වෙලා තියෙන්නේ? මෙතනින් හම්බෙන අරය අපේ මෙතන තියෙන අරයට වඩා අඩුයි. ඒ කියන්නේ මේ 5ට වඩා අඩුයි. එහෙනම් මෙන්න මේ හරිය අපි වෘතේ එන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. මෙහෙම එන්න පුළුවන්. ඔය විදිහට වෘත ගණනාවක් විදිහට අපිට එන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂ්‍ය කේන්ද්‍රය වෙච්ච වෘත සෙට් එකක් තමයි අපිට එන්නේ. මේ පොයින්ට් එක කේන්ද්‍රය වෙච්ච වෘත ගණනාවක් අපිට අඳින්න පුළුවන්. කොයි වෙලාවක හරි තිබුණොත් මෙන්න මෙතන කුඩාව සමානයි කියලා. එහෙනම් අපි කඩේරි වලින් ඇඳලා හරියන්නේ නැහැ. ඒක මාක් කරන්න ඕන. මෙහෙම මාක් කරන්න ඕන. කඩේරි වලින් ඇඳලා හරියන්නේ නැහැ. හරි. තව තැනක තිබුණොත් ඊපස්සේ ඔය ටික කොහොම හරිනේ? ඔය අපේ වෘතය. කේන්ද්‍රය 3,1 වෙච්ච. අපිට තිබුණොත් විශාලයි ප්‍රමාණය කියලා. අපි එහෙනම් මේ අපිට මෙතනින් එන අරය r කියන එක විශාලයි. ඔය විශාල හෝ සමාන ඔය 5ට වඩා. එහෙනම් අපි අනිවාර්යෙන් අඳුරු කරන්න ඕන එළිය ටික. එළිය ටික තමයි අපි අඳුරු කරන්න ඕන. කුඩා හෝ කුඩායි 5 වුණොත් ඇතුළේ ටික අපි වටේම ලකුණු කරන්නේ නැහැ. කුඩායි හෝ සමානයි වුණොත් ඇතුළත් වටේ ටිකක් ලකුණු කරලා ඇතුළේ ටික. විශාල හෝ සමාන වුණොත් වටේ ටිකක් ලකුණු කරලා එළිය ටික. විශාල හෝ සමාන නැති වුණොත් මේව කඩේ ලියනවා මේවට. ඔන්න ඔය විදිහට තමයි අපි පුතයක් ඔය විදිහට සටහනක නිරූපණය කරන්නේ. ඕව පිළිබඳ දැනුමම පාස් පේපර් කතා කරනකොට වැඩිදුර පැහැදිලි කරනවා. හරි. ඊළඟට මෙන්න මෙහෙම සිද්ධාන්තයක් තියෙනවා අපි දැනගන්න ඕන. මේ විදිහේ සිද්ධාන්තයක් තියෙනවා දැනගන්න ඕන. අපිට කියනවා මෙහෙම කියන්න පුළුවන් ගාන. z ඍණ ගානක මෙහෙම දෙන්න පුළුවන්. z ඍණ z1 ගේ මාපාංකය, ඒ කියන්නේ මේ කියන්නේ අරයක් r1 කියන එක. සමානයි z ඍණ z2 ගේ මාපාංකය. ඔක r2 කියලා අපිට එනවා. z ඍණ z1 ගේ මාපාංකය z ඍණ z2 ගේ මාපාංකය සමාන වන අවස්ථාවේ පතය විස්තර කරන්න කියලා අපිට එනවා. පතයක් විස්තර කරන්න කියලා අපි කරනවා. ඔහොම આવත් අපි මොකද්ද කරන්නේ? ඔහොම આવත් අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේකේ පතේ විස්තර කරන්නේ කිව්වොත් අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි ඉස්සෙල්ලා අපේ ආගම තලය අරගන්න. මොකද්ද කරන්නේ? රියල් අක්ෂය, ඉමේජරි අක්ෂය ඔය විදිහට අපේ ආගම තලය අඳගත්තා.
අපිට තියෙන පොයින්ට් එක අපේ අචල පොයින්ට් එක අපිට කියන්නේ මේ z1 කියන පොයින්ට් එකකින් අඳින වෘත්තයයි z2 කියන පොයින්ට් එකකින් අඳින වෘත්තයයි මත මෙහෙම මේ අචල විකල්ප සංකීර්ණ සංඛ්‍යා ගැන තමයි කතා කරන්නේ. දැන් අපි දන්නවා z1 පොයින්ට් එක මට ওই විදිහට මෙතන අඳින්න පුළුවන්. z2 පොයින්ට් එක මෙතන තියෙයි කියලා තමයි. එතකොට අපිට මෙන්න මේ වගේ දෙයක් මේ අරයන් දෙකක් සමාන කරලා අපිට ඔක විස්තර කරන්න ඒකත් අපි කරන්නේ මෙච්චරයි. මොකක්ද කරන්නේ? මේ දෙක යා කරනවා. ওই දෙක යා කරලා ওই දෙක අතර ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදයක් අන්න ඔය විදිහට. ඔය ලම්බ සමච්ඡේදකයේ පතේ මත තමයි ඔය z1 කියන සංකීර්ණ සංඛ්‍යාව පිහිටන්නේ. ඒ කියන්නේ z කියන විචාල සංකීර්ණ සංඛ්‍යාව පිහිටන්නේ මෙන්න මේ සරල රේඛාව මත. ඉස්සෙල්ලා අපි උදයක් මතනේ තියෙන්නේ කිව්වේ. ඒතර ඔතන පිහිටන්නේ ඔන්න ඔය සරල රේඛාව මත. ඒ කියන්නේ z1 සංකීර්ණ සංඛ්‍යාවේ z2 සංකීර්ණ සංඛ්‍යාවේ අන්තිම රේඛාවට අඳින ලම්බ සමච්ඡේදකේ පතේ තමයි ඔය අපේ z කියන සංකීර්ණ සංඛ්‍යාවේ පතේ නිරූපණය වෙන්නේ. z කියන සංකීර්ණ සංඛ්‍යාවේ පතේ නිරූපණය වෙන්නේ. එතකොට මේ z කියන z1 z කියන z2 සමානයි කියලා දීලා තිබුණොත් අපි ඒකේ පතේ විස්තර කරන්නේ ඒ දෙක අඳින ලම්බ සමච්ඡේදකේ පතේ තමයි ඔය z කියන එක නිරූපණය වෙන්නේ. උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම එකක්. උදාහරණයක් අපිට තියෙන එක්සැම්පල් එකක් මේ විදිහට z එක්සැම්පල් එකක් තියෙනවා z පින 3 ධන i z පින 3 ධන 4i මාපාංකය සමානයි z ඍණ 2 ධන i මාපාංක. එතන මොකක්ද තියෙන්නේ? සංකීර්ණ සංඛ්‍යා දෙක මේක r1 මේකේ මොකක් හරි අරයක් මේ කියන්නේ R2 කියලා අරේ. මේ සමාන විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාව එකම අරයකින් අපි නිරූපණය කරලා තියෙනවා. මම කිව්වේ කොහොමද ඔක් කරන්නේ? මුලින්ම අපි කරන්නේ ඔය Z1 කියන සංකීර්ණ සංඛ්‍යාව මොකක්ද අපේ? 3,4යි. Z2 කියන එක 2,i. 2,i. එහෙනම් මෙතන 2,1 කියන පොයින්ට් එක මෙතන නිරූපණය වෙනවා. 3,4 කියන පොයින්ට් එක මෙතන නිරූපණය වෙනවා. ඊට පස්සේ මම මොකද කරන්න කිව්වේ? ඔය දෙකේ පතේ විස්තර කරන්නේ මේ විදිහට. ඔය දෙකේ ආකරන රේඛාවක් තියෙනවා අපිට. ඔය ආකරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය අඳිනවා. ලම්බ සමච්ඡේදකය ඇඳලා ඔන්න ඕක මත තමයි z කියන සංකීර්ණ සංඛ්‍යාව පිහිටන්නේ. ඒතර මේ සරල රේඛාව ඈතට විහිදෙනවා. ඔන්න ඕක මත තමයි z කියන සංකීර්ණ සංඛ්‍යාව පිහිටන්නේ කියලා ලිව්වනම් හරි. මේකේ පතේ විස්තර කරන්න කියලා කිව්වොත් ඔන්න ওই විදිය කතාවක් තමයි එන්නේ. ඉතින් ඕක සම්බන්ධ කරලා අපිට ගානක් දෙන්න පුළුවන්. සරල රේඛාව සම්බන්ධ කරලා, උදේ සම්බන්ධ කරලා ගානක් දෙන්න පුළුවන්. අපි ඒවා අදාළ පාස් පේපර් ගැටළු වලදී බලමු. ඒතර මේ තියදී කියන්නේ සංකීර්ණ සංඛ්‍යා දෙක අරයන් දෙකක් සමාන වුණොත් මොකද්ද සිද්ධ වෙන කතාව කියන්නේ. හරි. ඊළඟට වැදගත් තියරි. මෙන්න මේ තියරි ඉතාමත් වැදගත්. මේ තියරිය ඉතාමත් වැදගත්. එතකොට බුද්ධය පතය සම්බන්ධ තියරි ටික අවසන් වෙනවා. මම ඒක සම්බන්ධ එක්සැම්පල් එකක් මේ වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපිට තියෙන අනුපාත ප්‍රමේය කියලා එකක්. සංකීර්ණ සංඛ්‍යා මේක සරල රේඛාවේ අපිට අනුපාත ප්‍රමේය කියලා එකක් තියෙනවා. ඔය විදිහට සංකීර්ණ සංඛ්‍යාවල අපිට අනුපාත ප්‍රමේය කියලා එකක් තියෙනවා. මොකද්ද මේ අනුපාත ප්‍රමේය කියලා කියන්නේ? අපිට z1 කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. x ධන iy1 x1 ධන iy1 z2 කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. x2 ධන iy2 s2 ධන iy2 කියලා අපිට z2 කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. ඒතර අපි දාන මේකට අදාළ පොයින්ට් එක x1, y1 මේකට අදාළ පොයින්ට් එක s2, y2 කියලා අපි දානවා. අපි ඔක සරල රේඛාවක් මත මෙහෙම ඇඳුවොත් මෙහෙම සරල රේඛාවක් මත ඇඳුවොත් එතකොට මෙතන z1 කියන පොයින්ට් එක මට නිරූපණය කරන්න පුළුවන් x1, y1 z2 කියන පොයින්ට් එක නිරූපණය කරන්න පුළුවන් s2, y2 විදිහට. එතකොට ඔය සරල රේඛාව c කියන ලක්ෂණයක් තියෙනවා. මේ සරල රේඛාව m10 අනුපාතයෙන් බෙදෙන. m10 අනුපාතයෙන් බෙදෙන
අපේ c කියලා ලක්ෂයක් තියෙනවා. m10 අනුපාතයෙන් බෙදෙන c කියලා ලක්ෂයක් තියෙනවා. ඒත් අපිට ඕන මේ ඛණ්ඩාංක පාවිච්චි කරලා මේ c කියන ලක්ෂයේ ඛණ්ඩාංක මොකද කියලා බලන්න. සරල රේඛාවක් තියෙනවා. මේ ඛණ්ඩාංක දෙකක් තියෙන දෙපැත්තේ සරල රේඛාව m10 අනුපාතයෙන් බෙදෙනවා නම් මේ c කියන පොයින්ට් එක ඛණ්ඩාංක ගන්න පුළුවන්. ඒ දිගිරිය නෙමෙයි මෙතන සංකීර්ණ සංඛ්‍යාවට ඒක ආදාළ කරගන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේ විදිහට තමයි කරන්නේ. તો c කියන පොයින්ට් එක ඛණ්ඩාංක එන්නේ c කියන පොයින්ට් එකේ s ඛණ්ඩාංක එන්නේ කොහොමද? මේ m වතාවක් ඉස්සෙල්ලා තියෙන එක වතාවක් m වතාවක් ඊට ඉදිරියෙන් තියෙන සංකීර්ණ සංඛ්‍යාවේ s තාත්වික ඛණ්ඩාංකය. ඒතර ms2 දන්න මේ n වතාවක් ඊට ඉස්සරහින් තියෙන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික ඛණ්ඩාංක nx1 බෙදනවා m ධන n m ධන n කියන පස්සේ අපිට ඔය c කියන එකේ x ඛණ්ඩාංකය හම්බ වෙනවා. ඔය විදිහටම y ඛණ්ඩාංකය ගන්න පුළුවන්. m කියන එක y2 ගෙන් වැඩි කරලා n කියන එක y1 ගෙන් වැඩි කරලා m ධන n ගෙන් බෙදමු. ඔය විදිහට c කියන පොයින්ට් එකේ ඛණ්ඩාංක ගන්න පුළුවන්. අපිට ඉතින් මේ පාඩමේ වැදගත් වෙන්නේ c කියන පොයින්ට් එකේ ඛණ්ඩාංක ගන්න එක නෙමෙයි. අපිට c කියන පොයින්ට් එකේ සංකීර්ණ සංඛ්‍යාව තමයි අපිට ගන්න ඕනේ. දැන් අපි දන්නවා අපි මේ z1 කියන සංකීර්ණ සංඛ්‍යාව x1, y1 කියලා ඛණ්ඩාංක ඉදිරිපත් කරොත් අපිට ඔක සංකීර්ණ සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්නේ කොහොමද? x1 ධන y1 විදියට. z2 කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරොත් s2 ධන y2 විදියට අපි නිරූපණය කරන්න පුළුවන්. ওই විදිහට අපිට c කියලා පොයින්ට් එකකට ඛණ්ඩාංක දෙකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් පුළුවන් නේද c කියන පොයින්ට් එකත් අපිට සංකීර්ණ සංඛ්‍යාවක් විදිහට මේ විදිහට ඉදිරිපත් කරන්න. එහෙනම් z කියලා එනවා. ඒතර ඒකේ තාර්කික කොටස වෙන්නේ ms2 ධන nx1 බෙදීම m ධන n කියලා. දැන් i වතාවක් අතාර්කික කොටස my2 ධන ny1 බෙදීම m ධන n විදියට අපිට ලැබෙනවා. තාර්කික කොටස අතාර්කික කොටස ඔය විදිහට අපි වෙන වෙනම හොයාගෙන අපි z අදාළ සංකීර්ණ සංඛ්‍යාව ලබා ගත්තා. z අදාළ සංකීර්ණ සංඛ්‍යාව ලබා ගත්තා. අපිට ඕන ඔය සංකීර්ණ සංඛ්‍යාව සාධාරණ ආකාරයට කොහොමද ලබා ගන්නේ කියලා. එතන මේ z c කියන සංකීර්ණ සංඛ්‍යාව තමයි අපි ලබා ගත්තේ. ඕක පුළුවන් නේද මෙහෙම කරන්න? මෙතන මොකද්ද තියෙන්නේ? අපිට පුළුවන් මේක මෙහෙම කඩලා ලියා ගන්න. අපේ සංකීර්ණ සංඛ්‍යා දෙකට තියෙන s2 y2 එකට ලියන්න පුළුවන්. x1 y1 එකට ලියන්න පුළුවන්. ඒතර මට z c කියන එක මෙහෙම ලියන්න පුළුවන්. කොහමද? m වතාවක් x2 ධන iy2 ධන මෙතන මේ m ධන n කියන එක පොදු හරයට ගන්න. n වතාවක් x1 ධන iy1 බෙදීම m ධන n විදියට අපිට හම්බ වෙනවා. ඔය z c කියන සංකීර්ණ සංඛ්‍යාව මෙන්න මේ විදිහට අපිට සාධාරණ ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. s2 ධන iy2 n වතාවක් x1 ධන iy1 කියලා අපිට හම්බ වෙනවා. හරි. ඒතර අපිට ඕක නේද මේ මොකද්ද තියෙන්නේ මෙතන? මේ මොකද්ද? s2 ධන iy2 කියන්නේ මොකද්ද? x2 ධන iy2 කියන්නේ z2 කියන සංකීර්ණ සංඛ්‍යාව. x1 ධන iy1 කියන්නේ z1 කියන සංකීර්ණ සංඛ්‍යාව. z1 කියන සංකීර්ණ සංඛ්‍යාව. එහෙනම් ඔය zc කියන එක අපිට මේ විදිහට ලියන්න පුළුවන්. zc කියන එක ලියන්න පුළුවන්. m වතාවක් z2 සංකීර්ණ සංඛ්‍යාව ධන n වතාවක් z1 සංකීර්ණ සංඛ්‍යාව බෙදලා m ධන n ගේ. එතකොට අපිට මේ c කියන අපේ z1 z2 යාකරන රේඛාව m10 අනුපාතයෙන් බෙදෙන c කියන පොයින්ට් එකට අදාළ සංකීර්ණ සංඛ්‍යාව අපිට m වතාවක් අර ඛණ්ඩාංක ලිව්වා වගේ m වතාවක් ඊට ඉදිරියෙන් තියෙන සංකීර්ණ සංඛ්‍යාව ධන n වතාවක් ඊට ඉදිරියෙන් තියෙන සංකීර්ණ සංඛ්‍යාව බෙදන m ධන n කියලා අපිට හම්බ වෙනවා. ඔය විදිහට අපිට හම්බ වෙනවා. හරි. ඒක පැහැදිලි. ඊට පස්සේ මම පොඩි එක්සැම්පල් එකක් කරනවා. පොඩ්ඩක් මේවා මතක් වෙන්න. මේ අඳුරු කිරීම සම්බන්ධ වැදගත් ඉඳලා වෘත්තයක අඳුරු කිරීම සම්බන්ධ වැදගත් ඉඳලා මම එක්සැම්පල් එකක් කරන මෙන්න මේ විදිහට. අපිට තියෙනවා සංකීර්ණ සංඛ්‍යාවක් මේ විදිහට.
z සමානයි මෙහෙම එකක් තියෙනවා z ඍණ z ධන ඍණ දෙක ධන i ගේ මාපාංක සමානයි i ගේ මාපාංක සමානයි i ගේ මාපාංක කුඩායි 4 කියලා එක්සැම්පල් එකක් තියෙනවා. ඒතර මොකක්ද තියෙන්නේ z ඍණ z නෝට් ආකාරය. ඒතර අපිට මේ කුඩායි 4 කියලා තමයි අපිට දීලා තියෙන්නේ. අපිට කියනවා මේ සංකීර්ණ සංඛ්‍යාවේ මේ z කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තාරය ඒ කියන්නේ arg z එක විස්තාරය කුඩායිරු 5 බෙදීම 3ට වඩා විශාලයිරු 5 බෙදීම 6ට වඩා මෙන්න මේ කියන සංකීර්ණ z කියන සංකීර්ණ සංඛ්‍යාව අපිට අනන්ත ප්‍රමාණයක් අදින්න පුළුවන්. මෙන්න මේ කියන අවශ්‍යතාවය සපුරාලන කොටස අඳුරු කරන්නයි කියලා අපිට කියනවා. මේ කියන අවශ්‍යතාවය සපුරාලන කොටස අඳුරු කරන්නයි කියලා අපිට කියනවා. අපි මුලින්ම මොකද්ද කරන්නේ? අපි මේක සාධාරණ ස්වරූපයෙන් අපි ලියාගමු. අපිට මේ කුඩා කතාව වැඩක් නැහැ. අපි සමාන කරලා මුලින්ම ලියනවා කියලා මම කිව්වා. මොකද්ද කරන්නේ අපි? අංක 1ට z ඍණ 2 ඍණ i. ඒතර සාධාරණ ආහාර නියම ඔය විදිහට. සමානයි 4 කියලා මම මුලින්ම ගන්නවා. ඒතර මේකේ කේන්ද්‍රය වෙන්නේ කේන්ද්‍රය මොකද්ද? සමාන එක තමයි කේන්ද්‍රය. අරය වෙන්නේ 4. අරය 4ක් වෙච්ච එකක් එන්නේ. එහෙනම් අපි මුලින්ම ඒක ඇඳගමු. රියල් අක්ෂය, ඉමේජනරි අක්ෂය සංකීර්ණ මූලය. ඔය විදිහට අපි ඇඳගමු. එතකොට අපේ කේන්ද්‍රය වෙන්නේ 2 කමාරින 1. කේන්ද්‍රය 2 කමාරින 1. 2 කමාරින 1 පොයින්ට් එක අරය වෙන්නේ 4ක් වෙච්ච එකක් ඉන්නේ. අපිට ওই බුද්ධිය මෙන්න මේ විදිහට එන්න පුළුවන් කියලා අපි හිතමු. ওই විදිහට නෙවෙයි කියලා හිතමු. හරියට කේන්ද්‍රය මෙතන. මගේ ওই පරිමාණ වැරදි. කේන්ද්‍රය උතර වෙච්ච අපිට බුද්ධියක් තමයි ওই විදිහට එන්නේ. හැබැයි අපිට ඕන මොකද්ද? අපිට ඕන වෙන්නේ විස්තාරය පරිබෙදීම 6ට වඩා පරිබෙදීම 3ට වඩා වැඩි. ඉතින් විස්තාරයක් කියන්නේ මොකද්ද? අපේ මේ බුද්ධියේ පරිධිය මත අපිට සංකීර්ණ සංඛ්‍යා ඕන ප්‍රමාණය නිරූපණය කරන්න පුළුවන්. ඔය නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යාව දැන් මෙතන තියෙන සංකීර්ණ සංඛ්‍යාව ගත්තොත් ඒකේ විස්තාරය කියන්නේ මේ තාත්වික අක්ෂය ධන දිශාවත් එක්ක හදන කෝණය. එහෙනම් මේක මොකක්ද කියන්නේ? ඔය තාත්වික අක්ෂය ධන දිශාවත් එක්ක හදන කෝණය 5 බෙදීම 3ට වඩා අඩු වගේ. සහ 5 බෙදීම 6ට වඩා වැඩි. 5 බෙදීම 6 කියන්නේ අංශක 30. එහෙනම් අංශක 30ට වඩා වැඩි යගයක් වෙන්න ඕන. හැබැයි මෙතන අංශක 60ට වඩා අඩු වගයක් වෙන්න ඕන. හැබැයි මේක මෙතන අපිට දීලා තියෙන්නේ ওই විදිහට. අංශක 30ට වඩා වැඩි යගයක් වෙන්න ඕන. අංශක 30 මෙතන ඒකට වඩා වැඩි යගයක් වෙන්න ඕන. හැබැයි අංශක 60ට වඩා අඩු වගයක් වෙන්න ඕන. මෙන්න මේ කියන එක ඇතුලේ තමයි අපිට ওই කියන රේන්ජ් එක මාක් කරන්න වෙන්නේ. අපිට අඳුරු කරන්න තියෙන්නේ. එහෙනම් අපේ උත්තරය වෙන්නේ ওই කියන එක ඇතුලේ. හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මම ගත්තේ සමාන අවස්ථාව. හැබැයි අපිට සමාන අවස්ථාව නෙමෙයි තියෙන්නේ. මේතනින් එන අරය 4කට වඩා කුඩා අවස්ථාව. මම කෝ සමාන අවස්ථාව නැත්නම් මේ උත්තේ පරිදිය කඩිරි වලින් ඕන අපි මාක් කරා. කඩිරි වලින් ඕන මාක් කරා. හරි එහෙනම් අපේ අවස්ථාව හරි. අපේ දීලා තියෙන උත්තේ අරය මේ 4 කියන අරයට වඩා අඩු වගයක්. හරි මේ උත්තේ ඇතුලේ තියෙන්නේ එහෙනම්. අපේ මේ උත්තේ ඒ අදාළ සංකීර්ණ සංඛ්‍යා සෙට් එකේ මාපාංක විස්තාරය 5 බෙදීම 6ට වඩා වැඩි වෙන්න ඕන. 5 බෙදීම 3ට වඩා අඩු වෙන්න ඕන. එහෙනම් අංශක 30ට වඩා වැඩි වෙන්න ඕන. අංශක 60ට වඩා අඩු වෙන්න. එහෙනම් අපිට ඔක නිරූපණය කරන්න වෙන්නේ පුළුවන් ඉන්නේ මේ රතු පාටින් පාට කරපු කොටසෙන් තමයි අපිට ඔක නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. මුලින්ම අපි සමාන අවස්ථාව ඇඳගෙන අපේ උත්තේ ඇඳගෙන ඊට අපිට අවශ්‍ය පරිදි ඒක වෙනස් කරගන්න ඕන. හරි. එහෙනම් ওই විදිහට අපි සංකීර්ණ සංඛ්‍යාවල තියරි කොටස් සම්පූර්ණයෙන්ම අවසන් කරමු. සංකීර්ණ සංඛ්‍යාවල තියරි කොටස් සම්පූර්ණයෙන්ම අවසන් කරමු. ඊළඟ වීඩියෝ එක තුලින් සංකීර්ණ සංඛ්‍යාවල පාස් පේපර් ගැටලු කතා කරන්න බලාපොරොත්තු වෙමු. එහෙනම් ඔය පැහැදිලි කරපු තියරි කොටස් හොඳට සටහන් කරගෙන වැඩ ටික කරගන්න. එහෙනම් සියලුම දෙනාට ස්තුතියි. සුබ දවසක්.